ඒක නෙවෙයි. ඔය අසංකෝ බලන්න ගියාද? ඔයාට වෙලා තියෙන දේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ. ඒ පූර්ණිමා ඉන්නවා. යෝහන් ඇත්තම මට ආවේ පුදුම කේන්තියක්. නර්මී එයාට ඔයා යත් එක පැටලෙන්න යන්න එපා. හරි මේ දැන් අසංකට කොහොමද? අනේ මන්ද. එයා ඉතින් ඉන්නවට ඉන්නවා. අපි කවුරුත් ගියාට අඳුරගන්නෙත් නැහැ. ඔහේ බලාගත්තත් බලාගෙන ඉන්න. ඒ කියන්නේ එයාට ඔය සීරියස්. එතකොට දැන් ඔයාලගේ කසාදෙ මොකද වෙන්නේ? අනේ මන් දන්නේ නැහැ යෝහන්. මට තේරෙන්නේ අපේ ඩැඩිට මොනවා වෙලාද කියලා. ඩැඩි කියනවා එයා දුන්නු පොරොන්දු අහක දාන්න බෑලු. ඒ කියන්නේ අසංක ඔය තත්ත්වෙ හිටියා. ඔයාට කසාද බඳින්න ඉන්නේ එයාව. යෝහන්. ඔයා ඉක්මනටම තීරණයක් ගන්න. ධර්මී මං කොහොමද ඒක කරන්නේ? ඔයාගේ ඩැඩි දැනගත්තොත් අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා එයා මොනවා කරයිද දන්නේ නැහැ. මට තේරෙනවා යෝහන්. ආයිත් මට කරන්න බොරුවක්වත්ද? නෑ නෑ නර්මී සත්තයි. ඒ වුණාට අපිට කිව්වසමු. කලබල වුණොත් සේරම ඉවරයි. ඔව් ඉතින්. වෙන මොනවා කරන්නද? මහත්තයා හා ගියේ කාරණේ හරියේ ටිකක් හරි අම්මේ ඔව් තමුසේ හම්බුන එකත් හොඳයි අර දේවේන්ද්‍ර කියන මහත්තයාව දන්නවද දේවේන්ද්‍ර එහෙම නමක් නම් අහලා නෑ නම ටිකක් හුරුයි හැබැයි අර තමුසලාගේ වෙද මහත්තයාද කවුද කියන්නේ ඒගොල්ලන් ගෙදර නැවතිලා ඉන්නේ දේවේන්ද්‍ර නෙමෙයි එයාට කියන්නේ රවින්ද්‍ර අපි කියන්නේ පාලම් මහත්තයා කියලා පාලම් මහත්තයාද කවුද කියන්නේ මන් දන්නේ ආ ඔය මහත්තයා නිතරම අර සුසන්ත මහත්තයාලා ගෙදර යනවද හපෝනේ ඒ මොකටද ඇයි අර සඳුනි මිසිව බලන්න නෑ නෑ එයා බලන්න එහෙ යන්න ඕනේ නෑ එයා මෙහෙට එනවා දැන් ඔය සඳුනි මිසිව වෙද මහත්තයාලා ගෙදර ආපුවාම ඔය දේවේන්ද්‍ර මහත්තයයි එයයි කතා බහ කරනවද නැතුව ඉතින් තරහ වෙලා පුළුවනේ හරි මට එනම් තමුසේ උදව්වක් කරන්න ඕනේ ඔය දෙන්න අතරේ මොකක් හරි පළහිලාවක් තියනවද කියලා බලලා මට කියනවා මේකනේ වෙන්න ඕනේ මහත්තයයි සඳුනිනුනේ අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලලා පාලම් මහත්තයාට කිව්වම හරිනේ තමුසේට පිස්සුද මට කියනවා පාලම් මහත්තයාට නෙවෙයි මහත්තයා ඇඩ්වාන්ස් එකක් එහෙම ගන්න බැරිද මෙව ඉතින් දැන් නිකන් කරන්නත් බෑනේ හරි මං කොහොම හරි කරලා වෙන්න ඕනේ මහත්තයා එහෙ යන එක නතර කරන එකනේ මං ඒක කරලා දෙන්න මොකක් දැන් යනවා යන්න තමුසේට නම් ඇත්තටම පිස්සු පිස්සු අනේ මන් දන්නේ මගේ කටින් වැරදි වචනයක්වත් පිට වුණාද මහත්තයා හොයන්නේ අඩු ගානට කෙනෙක් පුන්නක්කුත් දැන් හරි ගණන් අඩුම ගානේ ඔයට අඩු ගානකට හරකෙක් අජ්ජන්න පුළුවන්ද සෝරි ඈ මහත්තයෝ හා මොනවද පුතේ ඔය හැටි කල්පනා කරන්නේ වෙන්න තියෙන දේවල් නවත්තන්නේ
ඒක නම් එහෙම තමා. නැන්දා අපිත් එක තාමත් තරහින් වෙන්න. මම මොකටද පුතේ ඔයාලත් එක්ක තරහ වෙන්නේ? ඔහොම දේවල් කාටත් වෙනවනේ. මට ටිකක් කේන්ති යනවා තමයි. ඒ වුණාට මගේ හිතේ එහෙම දෙයක් නැහැ. ඒක හොඳයි නැන්දේ. සඳුනි නම් නිතරම මේ යනවා එනවා. අපි නංගිගෙත් යාළුවනේ. කොහොමද පුතේ දොස්තර නෝනාට? එයානම් තාම ඉස්කෝලේ යන ළමයෙක් ගන්නයි. සඳුනිට නම් මෙදා සැරේ කතා කරපු එක තීන්දුව වෙයි. සුසන්ත තමයි මගේ හිතට තියෙන කරදරේ. සුසන්ත අයියටත් හොඳ කෙනෙක් හම්බ වෙයි. නැතුව ඉතින් එයාට වෙන මොනවෙන් අඩුවක්ද? හොඳ ගෑනු ළමයෙක් හොයාගන්න එක නම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට එයාගේ හිතේ තාමත් ඉන්නේ පූර්ණිමා. මට මේ වෙලා තියෙන දේවල් එක්ක ඔහොම දෙයක් ගැන හිතන්නවත් බැහැ නැන්දේ. මේ කොහෙවත් යන කරදරේ හින්දා දුවෝලු නරක කරගන්න ඕනේ නැහැ. ඕකනි පුතේ මං ඕවට අකමැති වුණේ. දැන්වත් පවුල ගැන හිතලා තීන්දුවක් ගන්න. මම යනවා. අඳුරනාද වන්දා මම පූජා මතකයි ඔයානේ අර යොහන්ගේ යාළුවා අනේ සෝරි පූජා දැන් යොහන් නම් මෙහෙ නෑ මට යාව කසාද වදින්න බැරි වුණානේ ඔයා මගෙත් එක්ක තරහින්නේ කතා කරන්නේ යොහන් මගේ යාළුවෙක් කිව්වට එයා මගෙත් එක්ක වැඩ කරන කෙනෙක් විතරයි වෙන විශේෂ සම්බන්ධයක් නෑ ඇත්තද දැන් ඔයා මොකටද මෙහෙ ආවේ? මට නිකමට ඔයාව බලන්න ඉන්නේ තුනා. ෂා. ඒ තරම්ම මම වැදගත් කෙනෙක් වෙලාද? සඳුනි, ඔයා තාමත් මගෙත් එක්ක තරහින් කතා කරන්නේ. අනේ සෝරි පූජා. මේ මං කතා කරන ඉතින්. හරි. දැන් යන්කෝ ගෙට. නෑ. මෙතන හොඳයි. කො අයියා එමු. අපේ අයියා නම් එළියට ගිහිල්ලානේ. ඔය අපේ අයියව දන්නවද? නෑ. ඒ වුණාට අසංක ඇක්සිඩන්ට් වුණලාවේ හොස්පිටල් අරන් ගියේ අයමයි. ඒකින්ද අයියට ගොඩක් කරදර වෙන්න උනානේ. ඔව්. ඒක නෙමෙයි. මං ඔයාගෙන් දෙයක් අහන්න ආයියෝ මං ගැන වැරදියට හිතන්නේ නෑ නේද? නේ. අහන්න. ඔයා කොහොමද මෙම හැම වෙලාවෙම හැමතැනම ඉන්නේ? ටිකක් අමාරු ප්‍රශ්නයක් නම් තමයි. මේකයි. තනිකඩ ජීවිතේ හිතුමතේ දසාතේ. අම්මේ. මේ මගේ යාළුවෙක් පූජා. මේ තමයි පූජා මගේ අම්මා. ඉතින් මෙතන ඉන්නේ. යමු ගෙට. අපිට පිස්සුද? මෙයාව ගෙට ගන්න පුළුවන්. විකාර කියවන්න එපා. මෙයාට පිස්සු ආන්ටි. ඇතුලේ රස්නේනේ. එහෙනම් මෙතන හොඳයි. එහෙනම් මම තේ හදාගෙන මෙතෙන්ටම ගේන්න. ඔයාගේ අම්මා හරි හොඳයිනේ සඳුනි. ආපෝ. ඔයා තාම හරියට දැක්කේ නෑ. හැබැයි ඉතින් ඕන වේකන්සිස් තියෙනවා. මගේ නෑනා වෙන්න පුළුවන්. දැන් තමයි ජාඩියට මූඩිය සෙට් උනේ. මම ඉක්මනටම යාළුවා ඇති කරගන්න කෙනෙක්. ඊටත් එහා ඔයා මාව නෑනම කරගන්න හදනවා. සඳුනි තමයි සඳුනි.
මොකද්ද දැන් ඔයාලා තියෙන අලුත්ම ප්‍රශ්නේ? අලුත් ප්‍රශ්නයක් නෙමෙයි නංගි. තියෙන්නේ පරණ ප්‍රශ්නෙම තමයි. මොකද්ද? අපේ නැන්නම්මද? සුසන්ත අයියා ආයෙම මගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න යන්නේ. ආයෙම මේ යෝජනාව ගේන්න ඒගොල්ලන්ට ලැජ්ජ නැද්ද? ඒගොල්ලෝ හිතන්නේ ඒකෙන් මට වෙන්නේ හොඳක් කියලා. අසංකගේ ප්‍රශ්න එතනින් ඉවරයි කියලා ඒගොල්ලන් හිතන් ඉන්නේ. ඔයයි මායි දෙන්නම වෛද්‍ය විද්‍යාව ගැන දෙවිදියකට දන්නවා. අසංකය ගැන තවත් බලාපොරොත්තු තියාගන්න බැහැනේ අක්කේ. ඒකේ මොනොත් මම හැමදාම මෙහෙම ඉන්නවා. මට බෑ අමතක කරන්න. ඊළඟට ඉතින් ওই ප්‍රශ්නේ අප්පච්චිගේ පැත්තෙන් එයි. අප්පච්චිට මාව තේරුම් ගන්න පුළුවන්. මං යාගේ දුව. හෙත් නැන්ද කොහොම තේරුම් ගනීද? ඔයා ඔයාට උත්තර දෙන්න යන්න එපා අක්කේ. අපි පරිස්සමෙන් වැඩ කරමු. අනික අසංකය ඔය තත්ත්වෙන් ඉද්දී අපි ඔය ගැන කතා කරන එකත් හරි නෑනේ. මට එහෙම දෙයක් ගැන හිතා ගන්නවත් බෑ නංගි. ඔව්. ඔයා කියපු දේ හරි. අරලා මේ ගියාද? ඔව් අම්මේ. අම්මට කියන්නේ ඔයා ගියා කියන්නේ. කොහෙන් හොයාගන්න යාළුවොත් දන්නේ. හැබැයි ඉතින් ඒ ළමයා ටිකක් යමක්කමක් තියෙන තැනක වගේ. හැබැයි ඉතින් මම වැඩි විස්තරයක් නම් දන්නේ. දන්නේ එකම දේ එයා යොහන්ගේ යාළුවෙක්. සඳුනේ? ඔයාට ලැජ්ජ නැද්ද ලවියා? යොහන්ගේ හිතවත් මිනිස්සු ආශ්‍රය කරන්නේ? මොනවද අම්මේ මේ කියන්නේ? යොහන් වෙනයි පූජා වෙනයි. අනිත් එක අසංකය ඇක්සිඩන්ට් වෙන වෙලාවේ අපේ අයියත් හොස්පිටල් ගිහින් තියෙන එයා. ඔයා මට ඔබම කතාවක් කලින් කිව්වේ නෑනේ ළමයා. පූජාගේ නරකක් නම් පේන්නේ නෑ අම්මේ. හැබැයි ඉතින් මට පොඩි අමුත්තක් දෙනවා. මහා අමුතු ජාතිය කෙල්ලේ. සඳුනි. ඔයා කවදද කාගේවත් හොඳක් දැක්කේ? නිකන් කටට ආවට වචන නොකිය ඉන්න. නර්මදත් ඇවිල්ලා තියෙනවලු අසංකව බලන්න. ඇති යන්තම් එයාටත් හිතුණා. මේ පූර්ණිමත් ඇවිල්ලා ගියාලු නේද ආන්ටි? මං ඒ අය ගැන නම් කතා කරන්නවත් කැමති නෑ. ඒගොල්ලෝ ඉතින් මනෝජිත් යාළුවනේ. කපට කෙල්ලක්. ආන්ටි මේ මට ආරංචියේ හැටියට නම් නර්මදා එයත් එක්කත් රණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. මනෝජ්ට කවුද කිව්වේ? මට අර ડોක්ටර් කිව්වේ. කවුද? ડોක්ටර් රිද්මද? නෑ ආන්ටි. අර මගේ වෙන යාළු ડોක්ටර් කෙනෙක් ඉන්නවා එයා කිව්වේ. ආන්ටි මේ ඔය කියන ડોක්ටර් වඳුරනවද? අපෝයෝ ඒ ડોක්ටර් තමයි අපිට හරියට උදව් කරන්නේ. හරිම හොඳ ළමෙක්. අසංකව බලාගන්නේ හරියට තමන්ගේ කෙනෙක් වගේ. එහෙමනම් ඉතින් හොඳයිනේ. මම ඊළඟ පාර ගියාට පස්සේ පොඩක් එයා හම්බෙලා කතා කරලා බලන්නම්කෝ. හොඳයි මනෝජ්. ඔයා අසංකව බලන්න ගියාම මතක ඇතුව ડોක්ටර් රිද්මගෙන් අහන්න අසංකට ඊළඟට වෙන්නේ මොනවද කියලා. සමහර විට මං අසංකගේ අම්මා හින්දා ડોක්ටර් මට ඇත්ත තත්ත්වෙත් හංගනවා ඇති.
ආන්ටි බය වෙන්න එපා. මං ගිය වෙලාවක අහලා බලන්නම්කෝ. හොඳයි. මාර වැඩේ වෙන්නේ ප්‍රීත්ම කවුද කියලා ආන්ටි දැනගත්ත දවසට. අද පූර්ණිමා හම්බුනොත් එහෙම රණ්ඩු කරනවා නෙමෙයි ඔන්න. කවුරු හරි අහගෙන හිටියොත් එහෙම මාර සවුත්තුව. ප්‍රින්ටිං මිස්ටේක් එකක්. අද මං එයාව හම්බුනහම සාමකාමීව ප්‍රශ්න විසඳනවා. එයාව දැක්ක ගමන් එයාව හක් කරලා හායි ඩාලින් කියලා කතා කරලා මම මෙහෙම අහනවා. "ඔව් මොකද මෙච්චර දුර එන්නේ පෙට්‍රල් පුච්චගෙන කියලා." විකාර නොකර හිටපන් නර්මදා. පූජා. ගොඩක් දෙනෙක් කියන විදිහට අසංකව ලොරියකින් හප්පගෙන ගිහින් තියෙනවානේ. ඇත්තට මෙහෙම කරන්න නැති කවුද? ඒක මම දන්නේ නැහැ. ගමේ කවුරක්වත් තාම මේ ගැන මුකුත් දන්නේ නැහනේ. අන්තිමට මේකට අහුනේ සුසන්ත. ඇත්තටම සුසන්ත මේ වගේ දෙයක් කරයිද? මං දන්නේ. අනිත් එක මගේ ඊළඟ ප්‍රශ්නේ. ඇයි ඩැඩි මේ කසාදෙට මෙච්චරම උනන්දු වෙන්නේ? ඔයාලට කැමතිද? මන්දා මොනවා වෙන්නත් ඉතින් අසංක සනීප වෙලා ඉන්න පැයිනේ. යන් පූර්ණිමා බලාගෙන ඇති. ඔය පරක් නොවී යන්නක්කේ. අද නර්මදා ඉන්න බැරි නැහැ. එයාවත් මන් දැන් යාව ගණන් ගන්න නෑ නංගි. ඒ වුණාට පුරු ප්‍රශ්නයක් නේ. මමත් යනවා. සමාජයට යා මාවත් අඳුරගනී. ඒ වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හොඳයි ඔයා යන්න. වත් පරක් නොවී යන්න. හොඳද? මා බැහැනවාද? කොහොමරි මාත් එක්ක වචනයක් කතා කරන්න. මගේ දෙක පාරක් බලන්න. පිස්සුද මං එහෙම එකක් ගැන නෙමෙයි කිව්වේ අපේ ජුජුස් මහත්තයා ගැන. බලන්නකෝ. දැන් මෑන් පටන් ගත්තේ චොකලට් වලින්. ඊට පස්සේ රට කජු වලින්. ඊළඟට හුලන් තමයි. උන්ගේ කොහොමද දන්නේ එයාගෙන ආව කියලා? මම ටෝක් කරා. කියලා දෙනකොට මිනිහා වෝක් කරා. මිනිහට ලව් පිහිටලා නැහැ.